අයිබෝන් දුවේ පුතේ අපි අද පරිසරයේ පාඩමට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපේ පාසලේ තිබෙන පොදු ස්ථාන මොනවද? ඒ වගේම පොදුවේ අපි පරිහරණය කරන භාණ්ඩ හා උපකරණ මොනවද? ඒවා කොහොමද අපි ප්‍රවේශමෙන් ඒවා ආරක්ෂා වන ආකාරයට ඒවා පරිහරණය කරන්නේ වලින් ලබා ගන්න පුළුවන් ප්‍රයෝජන ලබා ගන්නේ කොහොමද කියන එක ගැන කතා කරන්නයි. මුලින්ම පුතේ මම පාසලේ අපි හැමෝම පාවිච්චි කරන එහෙම නැත්නම් පොදු ස්ථාන මොනවද කියලා දෙන්නම්. ඊට පස්සේ ඒ පොදු ස්ථානවලදී අපි කොහොමද හැසිරෙන්න ඕන, ඒවා ආරක්ෂා කරගන්න අපි මොනවද කරන්න ඕනයි කියන එක අපි අද සාකච්ඡා කරමු. පුතේ පාසලේ තියෙන පොදු ස්ථාන ඔයගොල්ලෝ දන්නවා බුදු මැදුර, පාසල් ගොඩනැගිලි, ඒ වගේම පුස්තකාලය, ඒ වගේම ජල කරාමය, වැසිකිළිය, ඒ වගේම අපි සෞන්දර්යාංශයට ඒ කියන්නේ සංගීත, නැටුම්, චිත්‍ර කාමරාදිය මෙන්න මේවා තමයි පුතේ තව පොදු ස්ථාන තියෙනවා. මම සුවිශේෂීව මෙතන ගත්ත පුතාලට මේ ටික කියලා දෙන්න ඕන නිසා අනිවාර්යෙන්ම එතකොට පුතේ මේ පොදු ස්ථාන අපි කොහොමද පරිහරණය කරන්නේ? ඒක තමයි අද අපි කතා කරන්නේ. අපි මුලින්ම බලමු පුතේ අපේ පාසලේ තියෙන පොදු ස්ථානයක් ප්‍රධාන පොදු ස්ථානයක් තමයි මොකද්ද? අපේ බුදු මැදුර. දැන් අපි බෞද්ධ විදිහට බුදු මැදුර. ඊට පස්සේ දැන් Hindu පාසල් වල නම් කෝවිලක් තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් දේවස්ථානයක්, කතෝලික පල්ලියක් තියෙන්න පුළුවන්. ඊට පස්සේ දැන් ඉස්ලාම් භක්තිකයන්ට නම් ඒ ආගමට අදාළව කුමන හෝ ආගම සිද්ධාස්ථානයක් තියෙන්න පුළුවන්. ඒකට බුදුමැදුර විතරක් නෙමෙයි අනිත් ආගම් අදහන දරුවන්ගේ ඒ ආගමික සිද්ධාස්ථාන මේ කියන දේවල් වලට අනුව පුතේ අපි පරිහරණය කරන්න ඕන කියලා මතක තියාගන්න. මම විශේෂයෙන් මෙතනට ගත්තේ බුදුමැදුර කියන කාරණාව. එතකොට පුතේ බුදුමැදුර අපි පාවිච්චි කරනකොට ඒක ඇත්තටම පූජනීය වන්දනීය ස්ථානයක්. අපි අනිවාර්යයෙන්ම අතිශය පිරිසිදුව තමයි පුතේ මේක මේ බුදුමැදුර පාවිච්චි කරන්න ඕන. දැන් සමහරක් වෙලාවට මමම දැකලා තියෙනවා දැන් දවස් 3-4කට කලින් පූජ කරපු මල් පර වෙලා මැලවිලා ගිහිල්ලා තියෙනවා පුතේ. ඒවා අයින් කරන්නේ නැහැ. අයින් කරන්නේ නැතුව එදේදා දවස්වල ගිහිල්ලා වෙලා දැන් ඊයේ අපි බුදුහාමුදුරන්ට මල් පූජා කරනවා නම් ඊයේ පූජ කරපු මල් ටික මල්ලාසනෙන් ඉවත් කරන්න ඕන. මල්ලාසනෙන් ඉවත් කරලා මල්ලාසනේ පිරිසිදු කරලා ඊට පස්සේ තමයි අලුතෙන් අපි මල් තියලා පුතේ බඳින්න ඕන. ඒ වගේම බුදුගේ ඇතුළ බුදුමැදුර ඇතුළ ඒ වගේම පිටත ඒ වගේම අවට පරිසරය නැත්නම් මිදුල මල් වවලා ලස්සන්ට තනකොළ වල් පැලෑ ටික ඇවිල්ලා තියෙනවා නම් ඒවා ගලවලා බොහොමත්ම ලස්සනට පිරිසිදුව අපිට සකස් කරන්න පුළුවන්. ඒ වගේම අපි ගිලන්පස තියෙනවා. ගිලන්පස තියෙනවා. ඊට පස්සේ දහවල් බුද්ධ පූජාව, උදෑසන බුද්ධ පූජාව තියෙනවා. ඒකට උදෑසන බුද්ධ පූජාව තිබ්බනම් පුතේ ඒක 10 වගේ විතර වෙනකොට මොකද වෙන්නේ? අපි පූජාව බුද්ධ පූජාව අයින් කරලා ඒ භාජන පිරිසිදු කරලා ඒ භාජන තියෙන නිසි තැන් වලින් ගිහලා තියන්න ඕන. ඒ වගේම එතකොට දැන් උදේ බුද්ධ පූජාවත් එතන මල්ලාසන වල තැන්පත් කරලා තියෙද්දි අපි ඒක අයින් කරන්නේ නැතුව දවල් දානය බුද්ධ පූජාව පූජා කරාම හරියනවද? එහෙම හරියන්නේ නැහැ. උදේ කොටසේ අපි පූජා කරපු දේවල් දැන් ඉවත් කරන්න. මල්, පැන් ඊට පස්සේ ආහාර ද්‍රව්‍ය මේ සියල්ල අයින් කරලා ඒක පිරිසිදු කරලා තමයි පුතේ අපි අලුතින් බුද්ධ පූජාවක් පටන් ගන්න ඕන. එහෙනම් මම හිතන්නේ පුතාලට පැහැදිලි ඇති. කොහොමද අපි බුදුමැදුර ඒ වගේම තමයි පුතේ අපි අනිවාර්යයෙන්ම බුදුමැදුරට ඇතුල් වෙනකොට අපේ පාවහන් ගලවන්න ඕන, සපත්තු ගලවන්න ඕන. මේස් දණ්ඩාන් විදියට කමක් නැහැ. පුළුවන් නම් මේසුත් ගලවලා පැත්තකින් තියලා අපිට ඇතුළට යන්න පුළුවන්. ඒ වගේම හිස් වැසුම් අපිට කොයි වෙලාවකවත් තොප්පි දාගෙන ස්කාර්ෆ් බැඳගෙන බුදුමැදුරක් ඇතුළට යන්න බෑ. ඒ සියල්ල ගලවලා බොහොම සරලව චාම් විදියට තමයි පුතේ අපි බුදුමැදුරට ගිහිල්ලා ඒ වතාවත් කරලා ඒ ටික කරලා එන්න ඕනේ. ඒ වගේම බුදුමැදුර ඇතුලේ අපි පහන් පත්තු කරන්න හොඳ නැහැ. එළිය තමයි පුතේ පහන් පත්තු කරන්න ඕන. මොකද ඒවල දැලි බැඳෙනවා. ඊට පස්සේ ලස්සන පින්තූර ඇඳලා තියෙන බුදුමැදුර වටේ විවිධ බෝසත් චරිතයේ විවිධ අවස්ථා නිරූපණය කරන්නේ වැදලා තියෙනවා. තව දේව රූප මේවල කරලා තියෙනවා. ඒකට මේ පහන් සහ අඳුන් කුරු දිගින් දිගටම පත්තු කරන්න ගත්තොත් පුතේ මොකද වෙන්නේ? මේවල වලින් පිට වෙන දුම් ඒ වගේම දැලි මේවල පින්තූර වලට ගිහිල්ලා මේවා ඉක්මනටම අපවිත්‍ර වෙනකොට ඒවා පාවිච්චි කරන්න තියෙන කාලය අපිට අඩු වෙනවා. එහෙනම් අපි මෙන්න මේ කියන ආකාරයට බුදුමැදුර පිරිසිදුව ලස්සනට පාවිච්චි කරන්න ඕන. ඒ වගේම පුතේ තියෙනවා පුතේ අපේ මෙතන පාසල් ගොඩනැගිලි. ඔන්න ඉතාමත් වැදගත් තැනක් අපිට සේවන ලබා දෙන්නේ පාසල් කාලයේ පුරාවටම අපේ මේ ගොඩනැගිලි. එහෙනම් අපි මේ ගොඩනැගිලි ආරක්ෂා කරගන්න ඕන. අපි කියමුකෝ දැන් අපේ පන්තියේ
අපිට හැම ගොඩනැගිල්ලක්ම කරන්න බෑ කියමුකෝ. අපේ පන්තියේ බිම වලවල් හැරලා තියෙනවා නම් පුතේ අපිට පුළුවන් ගුරුතුමිය දැනුවත් කරලා දැන් සමහරක් වෙලාවට ඕගොල්ලන්ගේ පන්ති කාමරෙම ඉන්න පුළුවන් පෙදරේරු කර්මාන්තයේ දෙන තාත්තලා. එතකොට අපිට පුළුවන්කම තියෙන එක දවසක් හරි ගෙන්නලා මුළු ගොඩනැගිල්ලම හරි කමන්නේ පන්ති කාමරේ නැත්තම් ඒ තාත්තා වැඩ නැති දවසක නිමාඩු දවසක ඇවිල්ලා අපිට අමුද්‍රව්‍ය ටික සපයගෙන ඒ වලවල් ටික වහන්න පුළුවන්. ඒ වගේම තමයි පුතේ මේ ගොඩනැගිල්ල වටේ ඔයගොල්ලෝ දැකලා ඇති හැම පාසල් ගොඩනැගිල්ලකම වටේ තියෙන පුතේ කාණු පද්ධතියක් සිමෙන්ති වලින් හදපු කාණු පද්ධතියක් තියෙනවා. මම දැකලා තිනවා සමහරක් ඉස්කෝලවල ඔය කාණු පිරෙන්න තියෙන්නේ දැලි පිරීලා. දැලි පිරෙන්න තියෙනවා. එතකොට වතුර ගලාගෙන යන්න පුළුවන්ද? ඒව තියෙන්නේ දැලි පිරෙන්න නෙමේ පුතේ වතුර ගලාගෙන යන්න. පුතේ අර දැස්සේ වහලින් වැටෙන පීඩියාරා වැටෙන ජලය ක්‍රමානුකූලව ගලාගෙන යන්න තමයි පුතේ මේ මොනවාද තියෙන්නේ මේ කාණු හදලා තියෙන්නේ. දැන් මේවල වැලි පිරෙන්න දුන්නොත් මොකද වෙන්නේ? නිසි ලෙස වතුර ගලාගෙන යන්නේ නැහැ. ඊට පස්සේ අපිට ඇවිදින්න බැරි විදිහට අර අපේ පඩිපෙල් මට්ටමටම වතුර එන්න පුළුවන්. ඒකට ඒක අපිට අපහසුතාවයක් වෙනවා. ඒ වගේම ගොඩනැගිලි ඉක්මනින්ම වතුර රැඳෙලා ඉක්මනින්ම අභාවයට යන තත්ත්වයටපත් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි පුතේ මේ ගොඩනැගිලි වල සමහරක් වෙලාවට ආදර්ශ පාට ලියලා තියෙනවා. ඒ වගේම වැදගත් පුද්ගලයන්ගේ රූපය වෙන සිතියම් වගේ දේවල් මේවල ඇඳලා තියෙනවා. එතකොට පුතේ මේ දේවල් අපි ආරක්ෂා කරන මේව උඩ බලි කුරුටු ගන්නවත් පාට කරලා තියෙන කුඩ චෝක් කැලක් කරම් පාට චෝක් කරගෙන මේ පාට කරන්නවත් එහෙම කරන්න යන්න හොඳ නැහැ. අපි පුළුවන් තරම් මොකද කරන්න ඕන? ඒවා ආශ්‍රිතව කිසිම දෙයක් ලියන්නේ නැතුව ඒ පින්තූර ඒ තියෙන ආකාරයෙන්ම තියන්න අපි උනන්දු වෙන්න ඕන. එතකොට පුතේ ඔන්න ඕකත් ඔයාලා මතක තියාගන්න ඕන. ඒ විතරක් නෙමෙයි ගොඩනැගිල්ල ඇතුළ විතරක් නෙමෙයි පුතේ ගොඩනැගිල්ල අවට පරිසරය මිදුල කියලා කිව්වොත් අපි ඒකේ ලස්සනට මල් වවලා ආදර්ශ පාට ගහලා අපිට ලස්සනට කියන්නේ ලොකු වියදමකින් තොරව අපි નિરાයාසයෙන් ඒ කියන්නේ වැඩි මහන්සියක් වෙන්නේ නැතුව අපිට මේ ගොඩනැගිලි නඩත්තු කරගෙන යන්න අවස්ථාව ලැබෙනවා පුතේ. ඊට පස්සේ අපිට තවත් පුතේ පාසලේ තිබෙන පොදු ස්ථානයක් තමයි මොකද්ද? පුස්තකාලය. පුස්තකාලය කියන්නේ මොකද්ද? කියවීමට පොත්පත් තබා ඇති ස්ථානයට තමයි පුතේ අපි කියන්නේ මොකද්ද? පුස්තකාලය. එහෙනම් අපි ඕගොල්ලෝ දන්නවා පුස්තකාලයකට ගියාන් පස්සේ පුතේ අනිවාර්යයෙන්ම අපි අපේ නිශ්ශබ්දතාවය රැක ගන්න ඕන. මොනම හේතුවක් නිසාවත් අපි අඳුරන කොච්චර හිතවත් කෙනෙක් අපිට මුණ ගැසුණත් අපි පුස්තකාලය ඇතුළතදී කෑ ගහලා කතා කරනවද? නැහැ. ඒ වගේම දුරකථන පාවිච්චි කරන්නත් බැහැ. දැන් ඕගොල්ලෝ නම් දුරකථන පාවිච්චි කරන්නේ නැහැ. නමුත් ලොකු මහජන පුස්තකාලවල පුතේ ගොඩක් අය දුරකථනේ විවිධ සංවාදවල යෙදෙනවා. ඊට පස්සේ කෙටි පණිවිඩය යවනවා නේද? දැන් කෙටි පණිවිඩයක් එවනකොට නාදයක් නිකුත් වෙනවනේ. එතකොට මේ නාදය අනිත් අයට ඒක බාධාවක්. එහෙනම් අපි කොයිම වෙලාවකවත් කිසිම හේතුවක් නිසා පුස්තකාලයක් ඇතුළතදී කතා කරන්නේ නැහැ පුතේ. ඒ වගේම දැන් අපි පුස්තකාලෙට ගිහිල්ලා පොතක් කියවන්නේ පුතේ මේසයක් උඩ තියාගෙන. ඒකට අපිට ඕන තැන් වලට මේසෙ හිට මෙහෙට ඇදලා ගන්නෙ නැහැ. පුටු අපි උස්සලා අපේ අවශ්‍යතාවය අනුව උස්සලා පැත්තකින් තිබ්බොත් ඇරෙන්න නිකම්ම පුටු ඉඳගෙන ඕගොල්ලෝ මෙහෙම අර පන්ති ඉස්කෝලේ පුස්තක මේකේ පන්ති ඉන්න වගේ එහෙම පුටු ඇදගෙන හෙට මෙහෙට යන්නේ නැහැ. නේද ළමයි එහෙමනේ පුටුවෙන් මාඩලා එහෙට යනවා මෙහෙට යනවා. ඒකට මෙහෙම කරද්දී එතකොට හඬ නැගෙනවා පුතේ. එතකොට අනිත් අයට ඒක බාධාවක් වෙනවා. ඒ වගේ තමයි පුතේ ඔයාලා කියවන පොතේ සමහර අය ඉන්න වැදගත් කරුණක් තුනොත් ඒ පිටුව ගලවනවා පුතේ. ඒ පිටුව ගලවලා දෙකට නමර සාක් වෙලා යනවා. ඕගොල්ලෝ නම් කරන්නේ වැඩිපුර ඔය ලොකු අයියලා අක්කලා තමයි එහෙම කරන්නේ. ඇත්තට මෙහෙම කරන්න හොඳ නැහැ. ඊට පස්සේ පොතක් කියවලා එයාට අපි කියමුකෝ වතුර ටිකක් බොන්න ඕනයි කියලා. එතකොට පොත මොකද කරන්නේ? කොලයක් අරගෙන ඉවෙලා දැන් මේ පොතේ තියෙන කොලේ ඔන්න ඔය විදිහට පුතේ ඒතර නවල පොත වහලා තියෙනවා. ඊට පස්සේ ආපහු එහෙම කරන්නේ කියවපු තැන ඉක්මනින් හොයාගන්න. ඒක හරි. හැබැයි පුතේ අපිට ඒකට බුක්මාක් එකක් වගේ පාවිච්චි කරන්න පුළුවන්. ඒකට බුක්මාක් එක ඇතුලෙන් තියලා පොත වහන්න පුළුවන්. එතකොට අපිට පොතේ කොල නවන්න නැතුව අපිට ඒක පාවිච්චි කොතනද අපි කිව්වේ කියලා ඉක්මනින්ම හොයාගන්න පුළුවන්. දැන් අපි කිව්ව පොතේ කොල නැවුවයි කියලා. එහෙම නැවලා ආයේ දිග ඇරියත් පුතේ නැවුම් පාර තියෙනවනේ. ඒක කීප විටක් මේකට නැවුවොත් මොකද වෙන්නේ? එතනින් ඉරෙන්න පුළුවන්. එහෙනම් කොයිම වෙලාවකවත් පොත් නවන්න හොඳ නෑ පුතේ. පොතේ පිටු ගලවන්න හොඳ නෑ. විවිධ බලි කුරුටු අඳින්න හොඳ නෑ. ඒ වගේම අපි පොතක් පරිහරණය කරනවා නම් අනිවාර්යයෙන්ම පුතේ අත් දෙක හොඳට සබන් දාලා හොදලා අත් දෙකේ තෙත මාත්තු කරලා තමයි පොතක් අල්ලන්න අවශ්‍ය වෙන්නේ. හරිද? එහෙම නැත්නම් මොකද වෙන්නේ? අපි විතරක් නෙමේ පොත බලන්නේ. පොතක් රැකුණොත් පුතේ 100,000 ගණනක් මේ පොතේ තියෙන දේවල් ඉගෙන ගනීවි. එතකොට අපි එහෙනම් මේවා ආරක්ෂා කරන්න හැම වෙලාවෙම අදිෂ්ඨාන කරගන්න අවශ්‍ය වෙනවා පුතේ. හොඳයි. ඊට පස්සේ තවත් තියෙනවා පුතේ ගැටලු. පොත්වල පිටු කඩනවා ඉස්සෙල්ලා කිව්වා වගේම පින්තූර මොකද කරන්නේ? පින්තූර පුතේ කපනවා. පින්තූර කපලා ඒගොල්ලෝ අලව ගන්නවා.
ඒගොල්ලන්ගේ පොත්වල අලුව ගන්නවා. ඊට පස්සේ වැදගත් කාරණාවක් තිබුණොත් පාට පැන්සල් වලින් මොකද කරන්නේ? ඒක අඳිනවා ඒක යටින්. අර පහසුවෙන් හොයාගන්න. නමුත් එහෙම කරන්න හොඳ නැහැ පුතේ. එහෙම දෙයක් තියෙනවා නම් අපිට පුළුවන් පොඩි කොළ කැලක් කරන් ඒක ලියා ගන්න. නැත්නම් අර වගේ යටින් අඳින්නේ නැහැ. හොඳයි. ඊට පස්සේ පුතේ අපි විතර පාවිච්චි කරන අපි උදේටත් පාවිච්චි කරන උදේ කෑම කෑවට පස්සේ පාවිච්චි කරනවා දවල් කෑම කෑවට පස්සේ පාවිච්චි කරනවා නිතර අපි මේක පාවිච්චි කරනවා අපේ ජලකරාමය. එහෙනම් ජලකරාමයේ අසල පුතේ අපි දැන් හිතන්නකෝ දැන් ඉන්ටර්වල් එකට අපි එකටනේ හැමෝටම ඉන්ටර්වල් දෙන්නේ මුළු ඉස්කෝලේටම එකට ඉන්ටර්වල් ලබා දෙනවා. හරිද? එතකොට මේ ලබා දුන්නාන් පස්සේ අපි කියමුකෝ ප්‍රයිමරි පන්ති කාමරවල ළමයි 100ක් හිටියයි කියලා. අපි කියමු ටැබ් දෙකයි තියෙන්නේ කියලා. දැන් ওই 100ම ඔතනට ගියොත් ගිහිල්ලා පොරකකා කරොත් එක්කිනුටත් ඕක කරගන්න පුළුවන්ද? අත හොද ගන්න පුළුවන්ද? බෑනේ පුතේ. එහෙනම් අපි පේලියට ඉඳලා තමන්ගේ වාරය පැමිණෙනතුරු ඉවසිල්ලෙන් ඉන්න ඕන. පොරකන්නේ නැහැ. තේරුණානේ? එතකොට සැලකිල්ලෙන් ඉඳලා මේ කියන්නේ විමසිල්ලෙන් ඉඳලා තමන්ගේ වාරය ආවන් පස්සේ ගිහිල්ලා අත හොදගෙන අවශ්‍ය කටයුතු කරගන්න පුළුවන්. පැහැදිලිද? ඒ වගේම තමයි පුතේ කෑම කාලා ඔයගොල්ලෝ කරන තවත් වැරද්දක් තමයි දැන් කෑම පෙට්ටි ඉතුරු වෙන කොටස් තියෙනවා පුතේ. ඒ ඉතුරු වෙන කොටස් පුතේ වහලා එන්නම ගෙදර ගෙනියන්න. ඉස්කෝලේවත් ඩස්බින් වල දාන්න එපා. සමහර ළමයි ගොරක කෑල්ලයි කරපිංචත්තයි ඊට පස්සේ රම්පේ කුරුඳු ඔය එකතු කර ගන්නවා. එකතු කරලා කෙලින් ගිහිල්ලා කොහෙද දාලන්නේ? ටැප් එක ළඟ හල්ලා දානවා. ඒකට හිතන්නකෝ ළමයි 100 දෙනෙක් එක කරපිංච කොලේ ගානේ දැම්මොත් වැඩි ඕන එක කරපිංච කොලයක් එක්කෙනෙක් දැම්මයි කියමු. කොළ 100ක් වෙලා එතන. එතකොට එතන අපවිත්‍ර වෙනවා. ඊට පස්සේ මැස්ස බෝ වෙනවා. ඊට පස්සේ මේ මැස්සන්ගේ මාර්ගයෙන් ඔයගොල්ලන්ට පාචනීය වගේ ලෙඩ රෝග බෝ වෙන්න පුළුවන්. බඩේ අමාරු වගේ දේවල් බෝ වෙන්න පුළුවන්. ඉතින් අපි එහෙම කරන්න ඕනේ නැහැ. ඒක තමයි මම කියන්නේ. ඔයගොල්ලෝ කෑම පෙට්ටියේ තියෙන කෑම කවදාවත් ජලකරාමයේ අසල දාන්න එපා. අනිත් එක තමයි පුතේ ජලකරාමයේ පාවිච්චි කරාට පස්සේ ඒකේ වතුර නැවත කාන්දු නොවන විදිහට ඒක හොඳට තද කරලා වහන්න අවශ්‍ය වෙනවා. ඒ වගේම අපි කියමුකෝ දැන් ටැප් එකක් තියෙනවා පුතේ වැහුවට වැහෙන්නේ නැහැ. සමහර ටැප් තියෙනවා පරණ වුණාන් පස්සේ ඒකෙන් නිතර වතුර බිඳුව කාන්දු. දැන් බිඳුව හිතන්නකෝ දවසක් වෙනකොට කොච්චර ජල ප්‍රමාණයක් තියෙනවද කියලා අපිට බොන්න පුළුවන්. පාවිච්චි කරන්න පුළුවන් ජලය. මුදු ජලය අපිට පාවිච්චි කරන්න බැහැනේ. එහෙනම් එවැනි අවස්ථාවක් දැක්කොත් පුතාලා වහන්න උත්සාහ කරන්න. ඒක වැහෙන්නේ නැත්නම් පුතේ කරුණා කරලා වැඩිහිටියෙක්ව දැනුවත් කරන්න මේ ජලකරාමයේ මෙන්න මේ විදිහට වතුර යනවා. ඒක චුට්ටක් බලන්න කියලා. ඒක අපි කරන ඉතාම වටිනා කාර්යයක් වෙනවා. එහෙනම් පුතාලට පැහැදිලි ඇති කොහොමද අපි ජලකරාමය පාවිච්චි කරන්නේ කියලා. ඊගාවට අපේ පොදු ස්ථානය වැසිකිළිය. ඔයාලා නොකරනම දෙයක් තියෙනවා වැසිකිළියට මුත්‍රා කරන්න ගියාන් පස්සේ ඔයාලා පුතේ වතුර ගහන්නේ නැහැ. තමන්ගේ අවශ්‍යතාවය ඉෂ්ට කරගන්නවා ආය වතුර ගහන්නේ නැහැ එළියට එනවා. හැබැයි තමන් මතක තියාගන්න ඕන තමුන් ඊගාව දවසෙත් යන්නේ මේ වැසිකිළියටම තමයි කියලා. එතකොට ඔයා වගේ හැමෝම වතුර ගහන්න නැතුව පුතේ ආවොතින් ඕකට ඊගාව දවසේ අපිට යන්න පුළුවන් වෙයිද? යන්න බැහැ. නේද? එතකොට දුර්ගන්ධයක් හමනවා අපිට පැත්ත පළාතක යන්න බෑ. අපේ අවශ්‍යතාවය අපිට ඉෂ්ට කරගන්න බෑ. ඒ වගේම තමයි ඒවා අපවිත්‍ර වෙනවා පුතේ වැසිකිලි. වැසිකිලි අපවිත්‍ර වෙනවා. කවුරුවත් ඊට පස්සේ යන්නේ නැහැ. සේවිකාවක්වත් යන්නේ හිරිගිතයි වගේ. නේද? ඒක නිකන් අර අපිරියයි එතනට යන්න. එහෙම වෙන්න හොඳ නෑ පුතේ. අපි හැම වෙලාවෙම පිරිසිදුව තමයි පුතේ මේ වැසිකිලි පාවිච්චි කරන්න ඕන. ඒ වගේ තමයි වැසිකිළියේ ඇතුළත හෝ පිටත බිත්තිවල විවිධ දේවල් ලියන එකෙන් අඳින එකෙන් වලකින්න ඒවා කවදාවත් කරන්න හොඳ නැහැ. සමහරක් ළමයින්ගේ වැසිකිලි තියෙනවා පුතේ. වැසිකිළිය ඇතුළේ බිත්තිවල ලියලා විවිධ දේවල් එළියේ ලියලා. මේවා කරන්න ඕන දේවල් නෙමෙයි. ඒවා පිරිසිදුව තබා ගැනීම ඔබේ වගකීම හේතුව ඔබමයි ඒවා පාවිච්චි කරන්නේ. ඔබ අපිරිසිදුව පාවිච්චි කරොත් ඒ අපිරිසිදුව ඔයාලටම තමයි ඒකේ තමන්ගේ අවශ්‍යතාවයන් ඉෂ්ට කරගන්න සිද්ධ වෙන්නේ ලෙඩක් බෝ කරගෙන. හොඳයි. ඊට පස්සේ පුතේ අපි ගන්නවා සෞන්දර්ය ඒකකේ. සෞන්දර්ය ඒකකේ ගුවන් පස්සේ මොනවාද? චිත්‍ර, නැටුම්, සංගීත වගේ දේවල් ගන්නවා. දැන් සංගීත කාමරේ ගත්තොත් පුතේ විවිධ සංගීත භාණ්ඩ තියෙනවා. ඕවා ගුරුතුමාගේ හෝ ගුරුතුමියගේ අනුදැනුම ඇතුව තමයි අපි පාවිච්චි කරන්න ඕන. මොකද දැන් වයලින් එකක් වගේ ගත්තාම පස්සේ පුතේ ඒකේ තත් තියෙනවා. අපි දන්නේ නැහැ මේකේ තත් බුරුල් වෙලාද, මේක හරියට ටියුන් වෙලාද, කොහොමද මේක අල්ලන්නේ? එහෙම දන්නේ නැතුව අපි පාවිච්චි කරන්නේ කිව්වොත් මේවා හානියටපත් වෙන්න පුළුවන්. ඒ නිසා පුතේ අපි සෑම වෙලාවෙම ගුරුතුමාගේ ගුරුතුමියගේ අනුදැනුම ඇතිව තමයි පුතේ මේ භාණ්ඩ පරිහරණය කරන්න අවශ්‍ය වෙන්නේ. වගේම නැටුම් කාමරේට ගියාන් පස්සේ රබන් විවිධ බෙර වර්ග සමහර බෙර තියෙනවා පුතේ චුට්ටක් තිබුණත් හරි කියන්නේ නිවැරදි ක්‍රමයට පහරක් වැදුනේ නැති වුණොත් ටක් ගාලා බෙරේට ඇවිල්ලා යනවා. ඒක හදන්න මහා විශාල වියදමක් යනවා. ඊට ඒක හදනකම් ඔයාලට පාවිච්චි කරන්න භාණ්ඩ නැති වෙනවා. ඒ නිසා අපි නැටුම් කාමරේට ගියාන් පස්සේ බෙර වර්ග තියෙනවා. ඒ බෑන්ඩ් කණ්ඩායම් වල සංගීත භාණ්ඩ තියෙනවා. ඕගොල්ලෝ ආසයි. ඕගොල්ලෝ මේ වලින් වැඩ කරන්න මේවා පිඹින්න නේද? මේවා පොඩ්ඩක් ප්ලේ කරලා බලන්න ආසයි. හැබැයි ඒ ආසාව ඉෂ්ට කරගන්න
හිතු මතේ නැතුව ගුරුතුමාගේ ගුරුතුමියගේ අනුදැනුම ඇති. ඒතකොට ඒවත් ආරක්ෂා වෙයි. පුතාලටත් මේ භාණ්ඩ කොහොමද වාදනය කරන්න කියන්නේ ඉගෙන ගන්න පුළුවන් වෙයි. ඒ වගේම තමයි චිත්‍ර කාමරේ. තාම වැදගත් වෙනවා. චිත්‍ර කාමරවල පුතේ මම දැකලා තියෙන බොහෝ ඉස්කෝලවල ඉතාමත් අග්‍රගන්නේ චිත්‍ර සිතුවම් කරලා තියෙනවා. සිතුවම් මෙල්ලලා තියෙනවා. ඒත් මේ දේවල් වල පලිකරට වදින්න ගියොත් මොකද වෙන්නේ? ඒ වටිනා සිතුවම් අපිට නැති වෙලා යනවා. එහෙනම් පුතාලට මම හිතන්නේ පැහැදිලි ඇති පාසලේ පොදු ස්ථාන කොහොමද අපි පොදු ස්ථාන මොනවද කොහොමද මේ පොදු ස්ථාන දීර්ඝ කාලයක් පවත්වා ගන්න ආකාරයට පාවිච්චි කරන්න කියන එක පුතාලට අවබෝධයක් ලැබෙන්නේ නැති. එහෙනම් සියලු දෙනාටම අයබෝවන්.